අයබෝන් හොඳයි අපි මුදල් සහ මූල්‍ය ආයතන කියන පාඩම් එකකේ ඊටාම සුවිශේෂී සම්දිස්ථානයකට තමයි පුතා අපි ඇවිල්ලා ඉන්නේ. දැන් මේ කොමර්ස් කරන ළමයිගේ ඊනියක් තමයි බැංකුවක වැඩ කරනවා කියන එක. හරි? ඔය ඉස්සර කට්ටිය කියන්නේ ඕ ලෙවල් කාලේ බැංකුවක වැඩ කරන්න නම් කොමර්ස් කරන්න ඕනේ. එහෙම කට්ටිය කියනව නේද? ඉතින් ඒ නිසා බැංකුව පිළිබඳව දැන ගැනීම කියන එක අත්‍යවශ්‍යයි කොමර්ස් කරන ළමයි. හරි අනිත් පැත්තත් වැදගත්. කොමර්ස් කරන ළමයි ටිකක් වැඩිපුර වැදගත්. පුතා අපි කතා කරන්නේ වාණිජ්‍ය බැංකු පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. දැන් අපේ රටේ බැංකු ගත්තාම සාමාන්‍යයෙන් බැංකු කියලා සලකන බැංකු කියලා නමේනේ හැම එකක්ම වාණිජ්‍ය බැංකු නෙමෙයි. දැන් මහ බැංකුව එනවා. හරි. ඊට පස්සේ තව විශේෂිත බැංකු තියෙනවා. හරි. වණික් බැංකු එයාට අහන්න පුළුවන්. ඊට පස්සේ තව වාණිජ්‍ය බැංකු තියෙනවා. හරි මේ හැම එකටම බැංකු කියන වචනේ එනවා. බැංකුව දැන් සාමාන්‍යයෙන් බැංකුවක් කියලා කියන්නේ යමක් රැස් කරන තැනකට අපි බැංකුවක් කියලා කියනවා. යමක් ධනය හෝ වෙනත් දෙයක්. දැන් උදාහරණ ලේ බැංකුව ගැන පුතාලා අහලා තියෙන්නේ. හරි. දත්ත බැංකුව කියලා කියන්නේ ඩේටාබේස් එක. දත්ත බැංකුව. ඊට පටක බැංකුව ඒ වගේ එක එක බැංකු වර්ග තියෙන මොනවා හරි දෙයක් අනාගත අවශ්‍යතාවයක් සඳහා රැස් කරන තැනකට අපි කියනවා බැංකුවක් කියලා. මේ බැංකුව වලින් වාණිජ්‍ය බැංකුවක් වෙනස් වෙන්නේ මෙන්න මේ කාරණා දෙකෙන්. වාණිජ්‍ය බැංකුවකට විතරයි අවසර තියෙන්නේ ජංගම ගිණුම් පවත්වා ගැනීම සඳහා. ජංගම ගිණුම් පවත්වා ගන්නු ලැබේ. හරි. ජංගම ගිණුම් මොනවාද ජංගම ගිණුම් කියලා කියන්නේ? ජංගම ගිණුම් කියලා කියන්නේ චෙක්පත් වලින් ගණනු කළ හැකි ගිණුම් තමයි ජංගම ගිණුම් කියලා කියන්නේ. යම් අයෙකුට පුළුවන් නම් චෙක්පත් මගින් ගණනු කරන්න ඒවට අපි කියනවා ජංගම ගිණුමක් කියලා. හරිද? ඒ කියන්නේ චෙක්පත් වලින් ගණනු කිරීමේ හැකියාව ඇති ගිණුම් තමයි ජංගම ගිණුම් කියලා කියන්නේ. ඊට අමතරව අපි ගත්තාම ජංගම ගිණුම් ඊට අමතරව විදේශ විනිමය ගනුදෙනු වල නිරත වීමේ හැකියාව තියෙනවා. විදේශ විනිමය ගනුදෙනු වල නිරත වීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ විදේශ විනිමය ගනුදෙනු වල නිරත වෙනවා කියලා කියන්නේ විනිමය මිලදී ගන්න පුළුවන්. වෙන කාට හරි පුළුවන් ඩොලර් 100ක් තියෙනවා නම් ඒක බැංකුවට ගිහලා විකුණලා රුපියල් කරගන්න පුළුවන්. ඒ කියන්නේ බැංකුව පැත්තෙන් ඩොලර් මිලදී ගන්නවා. ඒ වගේම විනිමය විකුණන්න පුළුවන්. විනිමය විකිණීම කරන්න පුළුවන්. දැන් කාට හරි වාහනයක් ගේන්න ඕන වෙනවා රටකින්. ඒතර එයා රුපියල් දීලා එයා විනිමය පර්චේස් කරනවා. ඒතර මේ විනිමය මිලදී ගැනීම සහ විකිණීම කරන්න පුළුවන් එකම ආයතනය තමයි වාණිජ්‍ය බැංකුව. එතකොට වෙන දැන් අපි විශේෂිත බැංකු ගත්තොත් ඒගොල්ලන්ට මේ කාරණා දෙකම කරන්න බෑ. හරි වණික් බැංකුව ගත්තොත් ඒගොල්ලන් ජංගම ගිණුම් පවත්වා ගැනීමේ හැකියාව නැහැ. මේ එතකොට මේ වෙන කිසිදු ආයතනයකට මේ හැකියාවන් දෙක මහ බැංකුවෙන් දීලා නැහැ. ඒතර වාණිජ්‍ය බැංකුවක් අනිවාර්යෙන් අනිත් බැංකුව වලින් වෙනස් වෙන ප්‍රධානම සාධකය තමයි එයාට ජංගම ගිණුම් පවත්වා ගැනීමේ හැකියාවට අමතරව විදේශ විනිමය ගනුදෙනු වල නිරත වීමේ හැකියාවක් තියෙනවා. දැන් ලංකාවේ අපි ගත්තාම දරුවනේ ඒතකොට දැන් විශේෂත්වය වට මතකයිනේ. ලංකාවේ වාණිජ්‍ය බැංකු ගත්තාම ලංකාවේ වාණිජ්‍ය බැංකු බෙදනවා ප්‍රධාන කොටස් දෙකකට. ලංකාවේ වාණිජ්‍ය බැංකු බෙදනවා ප්‍රධාන කොටස් දෙකකට. මොකක්ද ඒ කොටස් දෙක? එකක් තමයි දේශීය වාණිජ්‍ය බැංකු තියෙනවා. ඒ වගේම විදේශීය වාණිජ්‍ය බැංකු තියෙනවා. හරි? මම මේ කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව 2020 හරි? ඔක්තෝබර් මාසෙ වෙනකොට 2020 ඔක්තෝබර් මාස වෙනකොට ප්‍රකාශයට පත් කළ තියෙන දත්ත වලින් තමයි මම ඕගොල්ලන්ට මේවා කියන්නේ. හරි? දැන් මම මේ වීඩියෝ එක දාලා තව ටික දවසක් ගියාට පස්සේ මේක වෙනස් වෙන්න පුළුවන්. හරි? මේ බැංකු ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒවා අප්ඩේට් වෙන කරුණු කාරණා. ඒතකොට ඒවා අප්ඩේට් වීමත් එක්ක මේ පුතාලගේ දැනුම අප්ඩේට් කරගන්න ඕන. දැන් ඒ කියන්නේ දැන් අද දවස් වෙන කියන්නේ 2021 වෙනකොට ශ්‍රී ලංකා මහ බැංකුව අන්තිමට ප්‍රකාශයට පත් කළ දෙන 2020 ඔක්තෝබර් මාසේ අග වෙනකොට තිබ්බ බැංකු පිළිබඳව විතරයි. ඒතකොට 2021 වෙනකම් මේවා වළංගුයි. මුකුත් වෙනසක් නැහැ. ඒ කියන්නේ 2021 මාර්තු මාස වෙනකම් ඒ ටික තමයි තියෙන්නේ. දත්තවලට වෙන දත්තයක් නැහැ. ඒතකොට වෙනස් වුණොත් දැන් මම කියන්නේ 2020 ඔක්තෝබර් මාස වෙනකොට ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාව සහ ඒ ආශ්‍රිත ලේඛනවල තියෙන දත්ත ටික තමයි 2021 මාර්තු මාසෙට අපි පාවිච්චි කරන්නේ. වෙනකම්ම පාවිච්චි කරන්නේ.
මෙතනින් එහාට වෙනස් වුණොත් ඒ වෙනස්කම් පුතාලා කරගන්න ඕනේ. ඒ කියන්නේ අද මම මේ වීඩියෝ එක උගන්න දවස් වෙනකොට අප්ඩේට් වෙලා තියෙන්නේ 2020 ඔක්තෝබර් මාසෙකම විතරයි. ඒක තාම උගන්නන්නේ. එතකොට දැන් දේශීය වාණිජ්‍ය බැංකු තියෙනවා, විදේශීය වාණිජ්‍ය බැංකු තියෙනවා. දේශීය වාණිජ්‍ය බැංකු බෙදෙනවා කොටස් දෙකකට. එකක් තමයි රාජ්‍ය වාණිජ්‍ය බැංකු තියෙනවා. අනිත් එක තමයි පෞද්ගලික වාණිජ්‍ය බැංකු තියෙනවා. රාජ්‍ය වාණිජ්‍ය බැංකු සහ පෞද්ගලික වාණිජ්‍ය බැංකු තියෙනවා. රජයේ වාණිජ්‍ය බැංකු ගත්තාම රජයේ වාණිජ්‍ය බැංකු දෙකයි තියෙන්නේ. ඒ දෙක දන්නවනේ ලංකා බැංකුවයි මහජන බැංකුවයි. ලංකා බැංකුව මහජන බැංකුව තමයි රජයේ වාණිජ්‍ය බැංකුව වෙන්නේ. පෞද්ගලික අංශයේ වාණිජ්‍ය බැංකුව 11ක් තියෙනවා. හරි නැෂනල් සම්පත්, නේෂන් ට්‍රස්ට්, හරි DFCC, සෙලාන්, ඒ වගේ මේ දේශීය වාණිජ්‍ය බැංකු 11ක් තියෙනවා. ඒතර මේ පෞද්ගලික ඒවා. ඔක්කොම මේ දේශීය වාණිජ්‍ය බැංකු ඔක්කොම ගත්තාම 13ක් තියෙනවා. විදේශීය වාණිජ්‍ය බැංකු 11ක් තියෙනවා. 13ක් තිබුණා. ඉතින් 13ක් තිබුණා. ඒක 2020න් පස්සේ ඔක්තෝබර් මාසෙන් පස්සේ ඒකෙන් දෙකක් අයින් වෙලා තියෙනවා. ඒ තමයි ICICI බැංකුවයි අනිත් එක තමයි ඇක්සිස් බැංකුවයි. මේ දෙක ඔපරේෂන්ස් සමත්තලා දිනවා. ඒතර මේ දෙක අයින් වුණාට පස්සේ ඉස්සර නැත්නම් 26ක් තිබ්බා. දැන් ඔක්කොම වාණිජ්‍ය බැංකු ගත්තාම වාණිජ්‍ය බැංකු 24ක් ලංකාවේ දැනට තියෙනවා. හරි. ඒතර ඒගොල්ලෝ දැන් යම්කිසි කෙනෙක් වාණිජ්‍ය බැංකුවක් දානවා නම් ඒ වාණිජ්‍ය බැංකුව දැමීමේදී මෙන්න මේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න ඕනේ. බිලියන 20ක ප්‍රාග්ධනයක් අනිවාර්යයෙන්ම තියෙනවා. බිලියන 20ක ප්‍රාග්ධනයක්. හරි. එක්කෝ පොදු සමාගමක් ලෙස හරි එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ සංස්ථාපිත ආයතන විදිහට පිටුලා තියෙන්න ඕනේ. දැන් ලංකා බැංකුව මහජන බැංකුව කියලා කියන්නේ රජයේ සංස්ථාව විදිහට තමයි ඒවා තියෙන්නේ. පොදු සමාගම වූ සංස්ථාපිත ආයතනයක් බවට පත් වෙන්න ඕනේ. ඊට පස්සේ අනිත් එක තමයි විදේශ සමාගමක් නම් විදේශීය මේ බැංකුවක් නම් නැවත සංස්ථාපනය වෙන්න ඕනේ. සමාගම් පන දෙනතේ නැවත සංස්ථාපනය වෙලා තියෙන්න ඕනේ. ඊට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් අපි මුදල් මණ්ඩලය පිළිබඳව කලින් වීඩියෝ එකකින් සාකච්ඡා කළා. අර මහ බැංකුවේ තීරණ ගන්න 5 දෙනෙක්ගේ සමන්විත මුදල් මණ්ඩලය ඒගොල්ලන්ගේ ලයිසන් එකක් ගන්න ඕනේ, බලපත්‍රයක් ගන්න ඕනේ. ඒක තමයි මේ වාණිජ්‍ය බැංකුවට බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු කියලා කියන්නේ. බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු බලපත්‍ර දෙන්නේ අනිවාර්ය ශ්‍රී ලංකා මහ බැංකුව. ඒකේ තේරුම තමයි ශ්‍රී ලංකා මහ බැංකුව මේ ආයතන අධීක්ෂණයට ලක් කරනවා, අධීක්ෂණය කරනවා. ඒ වාණිජ්‍ය බැංකුව බිඳ වැටෙන්න නොදී පවත්වාගෙන යාම ශ්‍රී ලංකා මහ බැංකුවේ අනිවාර්ය වගකීමක් වෙනවා. හරි. ඔන්න ඔයගේ ලක්ෂණ තමයි ඉතින් මූලික වශයෙන්ම මේකේ තියෙන්නේ. හරි. ඒවා අපි ලියලා ඊළඟ කොටස් වලට යමු. හරි. ඔය පිටු අංක 6ට යන්න නිබන්ධනේ. පිටු අංක 6. ඒක ලියන්න මේ. ජනතාවගේ ඉල්ලුම් තැන්පතු, ඒ කියන්නේ ජංගම කියනවා. ජනතාවගේ ඉල්ලුම් තැන්පතු පවත්වාගෙන යාමටත් ජනතාවගේ ඉල්ලුම් තැන්පතු පවත්වාගෙන යාමටත් විදේශ විනිමය ගනුදෙනු වල නිරත වීමටත් විදේශ විනිමය ගනුදෙනු වල නිරත වීමටත් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අවසර ලබාගත් මූල්‍ය ආයතන විශේෂයයි. right. බලන්න ශ්‍රී ලංකාවේ ආරම්භ කරන සෑම වාණිජ්‍ය බැංකුවක්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් බලපත්‍රයක් ගන්න ඕනේ. ඒ නිසා ඒවට බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු කියලා තමයි අපි කියන්නේ. ඒතර වාණිජ්‍ය බැංකු 26ක් කියන එක 24ක් කරගන්න.
දේශීය 13යි විදේශීය 11යි පුතේ. විදේශීය 13යි කියලා තියෙන විදේශීය 11යි. බලන්න රාජ්‍ය වාණිජ්‍ය බැංකු දෙක ලංකා බැංකු මහජන බැංකු දේශීය 11ත් පොඩ්ඩක් කියව ගන්න. හොඳට ඇහැට හුරු කරගන්න කියවගෙන. දේශීය 11ම හරිද? විදේශීය වාණිජ්‍ය බැංකු 11යි කියලා හදාගන්න වරහන් ඇතුලේ. ඒකේ ICICI 1යි 2යි බැංකු දෙකම අයින් කරගන්න. ICICI බැංකුවයි ඇක්සිස් බැංකුවයි දෙකම අයින් කරගන්න. බැලුවාම තේරෙනවනේ විදේශීය නමක්ද ලංකාවේ නමක්ද කියලා. right ඊට පස්සේ බලන්න ලංකාවේ වාණිජ්‍ය බැංකුවක් ආරම්භ කිරීමට සපුරාලිය යුතු අවශ්‍යතා කියන ඒවා බලන්න. ලංකාවේ වාණිජ්‍ය බැංකුවක් ආරම්භ කිරීමට සපුරාලිය යුතු අවශ්‍යතා. එකක් මහා බැංකුවේ මුදල් මණ්ඩලයෙන් බලපත්‍රයක් ගන්න ඕන. highlight කරගන්න. මුදල් මණ්ඩලයෙන් බලපත්‍රයක් ලබා ගැනීම. highlight කරගන්න. ඊට පස්සේ සීමා සහිත පොදු සමාගමක් ලෙස හෝ පාර්ලිමේන්තු පනතක් යටතේ පිහිටුවන ලද ආයතනයක් වීම highlight කරගන්න. පාර්ලිමේන්තු පනතක් යටතේ පිහිටුවන ලද ආයතනයක් වීම. ගෙවා නිමි ප්‍රාග්ධනයේ රුපියල් බිලියන 5 නෙමෙයි බිලියන 20ක් වෙන්න ඕනේ. right ඊට පස්සේ විදේශ සමාගමක් නම් ලංකාවේ සමාගම් පනත යටතේ නැවත ලියාපදිංචි කළ යුතු වීම. හරි? ඒ කියන්නේ overseas company එකක් නම් ලංකාවෙන් එළිය එකක් නම්. right. හරි. ඒ අපි කතා කරේ වාණිජ්‍ය බැංකු පිළිබඳව තමයි දරුවනේ අපි සාකච්ඡා කළේ. වාණිජ්‍ය බැංකුවක් කියන්නේ මොකක්ද? අපි දැන් තව ඉස්සරහට වාණිජ්‍ය බැංකුව කාර්යයන් පිළිබඳව සාකච්ඡා කරමු. right? හරි. ඊළඟට දැන් අපි කතා කරමු තවත් මූල්‍ය ආයතනයක් තියෙනවා. ඒක නම තමයි විශේෂිත බැංකු කියලා තමයි ඒවට කියන්නේ. විශේෂිත බැංකු. ඇයි ඒවට විශේෂිත බැංකු කියලා කියන්නේ? ඒවට කරන්න පුළුවන් වෙන්නේ වෙනත් විශේෂිත කාර්යයන් පමණයි. ඒ කියන්නේ ජංගම ගිණුම් පවත්වා ගැනීමත් විදේශ විනිමය ගනුදෙනු වල නිරත වීමත් හැර වෙනත් විශේෂිත කාර්යයන්. දැන් අරව වෙලා වාණිජ්‍ය බැංකුව. ඒ කියන්නේ ඒ වෙලාව අතිවිශේෂ කාර්යයන්. බැංකුවකට කරන්න පුළුවන් අතිවිශේෂ කාර්යයන්. අතිවිශේෂ කැලේ අරනවා මේ ඉතිරි වෙන්නේ විශේෂිත ඒවා. ඒතර විශේෂිත බැංකු පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. සාමාන්‍යයෙන් දරුවනේ විශේෂිත බැංකු කියලා සලකන්නේ බැංකු වර්ග දෙකකට. එකක් තමයි සංවර්ධන බැංකු. සංවර්ධන බැංකු අනිත් එක තමයි ඉතිරි කිරීමේ බැංකු. හරි එකක් සංවර්ධන බැංකු අනිත් එක තමයි ඉතිරි කිරීමේ බැංකු. දැන් සංවර්ධන බැංකු ගත්තාම සංවර්ධන කියලා නම කියන හැම එකක්ම සංවර්ධන බැංකුවක් නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තාම ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව. ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව. සනස සංවර්ධන බැංකුව. ඊට පස්සේ රාජ්‍ය උකස්සා ආයෝජන බැංකුව උකස්සා ආයෝජන බැංකුව. හරි. ඒ වගේම නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව අපි කියනවා HDFC බැංකුව කියලා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව. මේ වගේ ආයතන සාමාන්‍යයෙන් සංවර්ධන බැංකු ගණනලා තමයි සලකන්නේ. දැන්
ජාතික සංවර්ධන බැංකුව කියන එකේ සංවර්ධන කෑල්ලක් තිබ්බට ඒක සංවර්ධන බැංකුවක් නෙමෙයි ඒක වාණිජ්‍ය බැංකුව. ඒක පටන් ගත්තේ සංවර්ධන බැංකුවක් විදිහට තමයි. මොකද පස්සේ ඒක වාණිජ්‍ය බැංකුවක් බවට පත් වුණා. ඉතිරි කිරීමේ බැංකුව ගත්තාම ළමයිනේ ලංකාවේ තින්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව තියෙනවා. ජාතික ඉතිරි කිරීමේ බැංකුව තියෙනවා. ඒ වගේම තව තියෙනවා පුතා ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව තියෙනවා. ඒවා ඇත්තටම ලොකුවට ඔපරේෂන් ක්‍රියාත්මක වෙන මේ බැංකුව නෙමෙයි. ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව කියන එක දැන් ලංකාවේ ඉස්සර තිබුණා ප්‍රමුඛ බැංකුව කියලා බැංකුවක්. ඒ බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය ඒ බැංකුවේ සල්ලි හොරකම් කරගෙන රටින් පැන්නා. අද වෙනකොට ඒ වෙන ආරංචියක් නැහැ. බිලියන ගාණක්. ඒ වෙනුවට පිටව බැංකුව තමයි ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව. ඒවල ලොකුවට ඔපරේෂන්ස් නැහැ. ඒ වගේම තවත් ඉතිරි කිරීමේ බැංකු කීපයක් වදින මේවා එකතුව තමයි විශේෂිත බැංකුවක් කියලා කියන්නේ. විශේෂිත බැංකුවක් පටන් ගන්නත් අර වගේම අවශ්‍යතා ටිකක් ඕන. අර වාණිජ්‍ය බැංකුවක් පටන් ගන්න තියෙන අවශ්‍යතා හතරෙන් තුනක්ම ඕනේ. එකක් පොදු සමාගමක් හෝ රජයේ සංස්ථාපිත ආයතනයක් වෙන්න ඕන. පාර්ලිමේන්තුවේ ඊළඟට විදේශීය සමාගමක් නම් අනිවාර්ය ලංකාවේ සමාගම් පනතේ නැවත සංස්ථාපනය කරන්න ඕන. මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ බලපත්‍රයක් ගන්න ඕන. අර ගෙවානිමි ප්‍රාග්ධනය බිලියන 20 නෙමෙයි බිලියන 7.5. මේකට. ගෙවානිමි ප්‍රාග්ධනයේ පොඩි අඩුවක් තියෙනවා. ඉතින් මෙයාලගේ මූලිකම වැඩේ තමයි ජනතාවගේ තැන්පතු බාර ගන්නවා. ඊට පස්සේ ජනතාවට අවශ්‍ය කරන ණය දෙනවා. තැන්පතු බාර ගන්න ණය දෙන එක තමයි මූලික වශයෙන් කරන්නේ. ඊට අමතරව උකස් කටයුතු, වාහන ලීසින් දෙන ඒවා, ඒ වගේ දේවල් කරනවා. රයිට්. අපි ලියමු එහෙනම් බලන්න. පෙල්ලන්න පිටුව. right හරිද හරි එහෙනම් අපි ලියමු පිටුවංක 8ට යමු බලපත්‍රලාභී විශේෂිත බැංකුව මෙහෙම ලියන්න ජංගම ගිණුම් පවත්වා ගැනීමත් ජංගම ගිණුම් පවත්වා ගැනීමත් විදේශ විනිමය ගනුදෙනු වල නිරත වීමත් හැර ජංගම ගිණුම් පවත්වා ගැනීමත් විදේශ විනිමය ගනුදෙනු වල නිරත වීමත් හැර අනෙකුත් බැංකු කාර්යයන් ඉටු කිරීම සඳහා අනෙකුත් බැංකු කාර්යයන් ඉටු කිරීම සඳහා බැංකු කාර්යයන් ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බලපත්‍ර ලබා ඇති මූල්‍ය ආයතන විශේෂයයි මූල්‍ය ආයතන විශේෂයයි right මේකට අයිති මූල්‍ය ආයතන වර්ග දෙකක් තියෙනවා එකක් ඉතිරි කිරීමේ බැංකුව අනිත් එක සංවර්ධන බැංකුව මේ දෙකම highlight කරගන්න ඉතිරි කිරීමේ සහ සංවර්ධන බැංකුව right ඉතිරි කිරීමේ බැංකුව බලන්න පුතා තියෙන උදාහරණ බලන්න සංවර්ධන බැංකුව වලට උදාහරණ බලන්න පල්ලෙහා තියෙන කෙටි ප්‍රශ්න දෙක කරන්න
කෙටි ප්‍රශ්න දෙක කළාද? බලපත්ලාභී විශේෂිත බැංකුවකි ජාතික ඉතිරි කිරීමේ බැංකුව. බලපත්ලාභී විශේෂිත බැංකුව කාර්යයක් නොවේ ඉල්ලුම් තැන්පතු පවත්වා ගැනීම. ඊට පස්සේ ආ පැත්තට ගිහිල්ලා බලපත්ලාභී පිටුවංක 9ට ගිහිල්ලා බලපත්ලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන කාර්යයන් කියන එකට දාන තරුතුරක්. ඒක හොඳට බලන්න විභාගෙදී වැදගත් වෙනවා. ප්‍රධාන කාර්යන් දෙකයි තැන්පතු බාර ගන්නවා අවශ්‍ය කරන ණය දීම කරනවා. හරි? එහෙනම් පළවෙනි එක highlight කරගන්න තැන්පතු බාර ගැනීම කියන එක. දෙවෙනි එකේ ණය සැපයීම සහ දෙන ලද ණය එක දෙක ලද ණය කියලා තියෙන දෙන ලද ණය ප්‍රතිමූල්‍යණය කිරීම. ඒ දෙන ලද ණය ප්‍රතිමූල්‍යණය කරනවා කියලා කියන්නේ සමහරකට කුෂිකාර්මික ඒ වගේම දීවර කර්මාන්තේ ඒ වගේ දේවල් වලට වාණිජ්‍ය බැංකුව ණය දෙන්නේ බයයි. ඒ කියන්නේ අධිශරණීයයක් හරි ආවොත් සුනාමියක් හරි ආවොත් ඒ ව්‍යාපාර ටක් ගාලා ස්වභාවික පරිසරයට හරි සංවේදී ඒවා. ඒ ව්‍යාපාර වැස්සත් පෑවුවත් අලියෙක් ආවත් මොනවා කරත් ඒ වගාවන් පාළු වෙනවා. හරි ඒ පාඩු වෙනවා. ඉතින් ඒ නිසා ඒවට ණය දෙන්නේ නැහැ. නමුත් ඒවට ණය දෙන්නේ නැතුව ආහාර සම්පාදනය කිරීම කියන කාර්යය කරන්න බෑ. ඒතර ආර්ථිකයට ගමනක් යන්න බෑ. ඉතින් ඒ නිසා මහ බැංකුව මොකද කරන්නේ? ඒවට ණය දෙන්න අවශ්‍ය කරන සල්ලි වාණිජ්‍ය බැංකුවට මේ විශේෂිත බැංකුවට දෙනවා. ඒ දීපු සල්ලි ටික දෙන්න විතරයි කියන්නේ. මොකද මහ බැංකුවට මිනිසුත් එක්ක ටැක්ස් නැහැ. එන මිනිසුන්ට ඊළඟ එන මිනිසුන්ට ඕගොල්ලන්ගේ බැංකුව හරහා එක දෙන්න අපි සල්ලි දෙන්නම් කියලා දෙන මුදල් තමයි ප්‍රතිමූල්‍ය පහසුකම් කියලා කියන්නේ. ඉතින් ඒවා ජනතාවට ණය විදින උදාහරණයක ඒගොල්ලන්ගේ කාර්යයක්. ඒතර ඒක ඉදිගහ ගන්න කෙටිහා මැදිහා දිගු කාල ණය සැපීම ඒ වගේම දෙන ලද ණය ප්‍රතිපූර්ණණය කිරීම. highlight කරගන්න. right. තුන්වෙනි එක සමාගම් වල කොටස් හා ණය කර නිකුත් කිරීම කළමනාකරණය පාරක්ෂණය හා ඒවා මිලදී ගැනීම highlight කරගන්න. සමාගම් වල කොටස් කොහොමත් කොටස් වල බලේ කටයුතු කිරීමේ හැකියාව වාණිජ්‍ය බැංකුවකට තියෙනවා. එතකොට කොටස් නිකුත් කරන ඒවා කොටස් මිලදී ගන්න ඒවා කරන්න පුළුවන්. ඒ වගේම ඉතිරි කිරීමේ සහතික පත්‍ර නිකුත් කිරීම කාටද තෑග් එකකට දෙන්න පුළුවන් උපන්දිනයකට රුපියල් 5000ක් දීලා gift voucher එකක් වගේ දෙයක් තමයි ඉතිරි කිරීම සහතික පත්‍රයක් බැංකුවකින් ගන්නවා තෑග් දෙනවා. තෑග් දෙන එක්කෙනා ඒකේ account එකකට දා ගන්න ඕනේ. හරි. ඒකක බාර කළමනාකරණය මම ඒකක බාර තව ඉස්සරහට උගන්වන්නම්. දැනට අපි කියලා දෙන්න ඕනේ නැහැ. ඒකක බාර කළමනාකරණය. ඒ වගේම කල්බදු පහසුකම් සැපයීම මුදල් තරවුකාර සේවා ඒවා highlight කරගන්න. ඒ තමයි බලපත්ලාභී බැංකුවක විශේෂිත බැංකුවක කාර්යයන් වෙන්නේ. දැන් අපි අභ්‍යාසයකට යම් බලපත්ලාභී වාණිජ්‍ය බැංකුවක් හා බලපත්ලාභී විශේෂිත බැංකුවක් අතර වෙනස්කම් පැහැදිලි කරන්න. පළවෙනි පැත්තේ වාණිජ්‍ය බැංකුව තියෙනවා දෙවෙනි පැත්තේ විශේෂිත බැංකුව තියෙනවා. හරි වාණිජ්‍ය බැංකුව පැත්තේ මෙහෙම ලියන්න. වාණිජ්‍ය බැංකුව පැත්තේ මෙහෙම ලියන්න. වාණිජ්‍ය බැංකුවක් සහ විශේෂිත බැංකුවක් අතර වෙනස්කම් මෙහෙම ලියන්න වාණිජ්‍ය බැංකුව පැත්තේ. ඉල්ලුම් තැන්පතු පවත්වාගත හැක. ඉල්ලුම් තැන්පතු පවත්වාගත හැක. අනේ පැත්තේ අවසර නොමැත. අවසර නොමැත. වාණිජ්‍ය බැංකුව විදේශ විනිමය ගනුදෙනු වල නිරත විය හැක. විදේශ විනිමය ගනුදෙනු වල නිරත විය හැක. අනිත් පැත්තේ අවසර නොමැත. වාණිජ්‍ය බැංකුව ප්‍රාග්ධන අවශ්‍යතාවයේ ඉහළය. රූල් දෙකකට යන්න ඉඩ බදින. ප්‍රාග්ධන අවශ්‍යතාවයේ ඉහළය. අනිත් පැත්තේ සාපේක්ෂව අවමය. දැන් බිලියන 20ක් තියෙනවා වාණිජ්‍ය බැංකුවල. නමුත් විශේෂිත බැංකුවල තියෙන 7.5යි සාපේක්ෂව 15යි.
වාණිජ බැංකු දේශීය විදේශීය ලෙස වර්ග කරයි. විශේෂිත බැංකු සංවර්ධන සහ ඉතුරුම් ලෙස වර්ග කරයි. සංවර්ධන සහ ඉතුරුම් ලෙස වර්ග කරයි. right වාණිජ බැංකු ප්‍රධාන කාර්ය වන්නේ ඉල්ලුම් තැන්පතු පවත්වා ගැනීමයි. ඒ තමයි ප්‍රධානම කාර්යය. ජංගම ගිණුම. ප්‍රධාන කාර්ය වන්නේ ඉල්ලුම් තැන්පතු පවත්වා ගැනීමයි. විශේෂිත බැංකු ඉතුරුම් සහ කාලීන තැන්පතු පවත්වා ගැනීමයි. ඉතුරුම් සහ කාලීන තැන්පතු පවත්වා ගැනීමයි. right විභාගෙදී කීප වතාවක් මහලා තියෙනවා මේ බැංකු දෙකේ තියෙන සමානකම් මොනවද කියලා. අපි සමානකම් ලියමු. මෙහෙම ලියන්න. පොදු සමාගම් ලෙස හෝ පාර්ලිමේන්තුවේ සංස්ථාපිත ආයතන ලෙස පැවතීම. පොදු සමාගම් ලෙස හෝ පාර්ලිමේන්තුවේ සංස්ථාපිත ආයතන ලෙස පැවතීම. වාණිජ බැංකු සමානකම් ලියන්නේ පොදු සමාගම් ලෙස හෝ පාර්ලිමේන්තුවේ සංස්ථාපිත ආයතන ලෙස පැවතීම. ඊට පස්සේ අවම ප්‍රාග්ධන අවශ්‍යතාවයක් සපුරා තිබිය යුතු වීම. අවම ප්‍රාග්ධන අවශ්‍යතාවයක් සපුරා තිබිය යුතු වීම. තව ඉතුරුම් සහ ඊළඟ ඉතුරුම් සහ කාලීන ඉතුරුම් සහ ස්ථාවර ගිණුම්. එහෙම ලියමුකෝ අපි. ඉතුරුම් සහ ස්ථාවර ගිණුම් පවත්වා ගත යුතු වීම. ඉතුරුම් සහ ස්ථාවර ගිණුම් පවත්වා ගත යුතු වීම. right දෙවෙනි කොටස දෙවෙනි ප්‍රශ්නේ කරන්න බලන්න. බලපත්ලාභී විශේෂිත බැංකුවකට ගණන්දුරුකරුවන් සඳහා ඉටු කළ නොහැකි කාර්ය වන්නේ. ඉටු කළ නොහැකි කාර්ය වන්නේ මොකද්ද? විදේශ විනිමය ගණන්දුණු සැපයීම. විදේශ විනිමය ගණන්දුණු සැලසීම. right හොඳයි. එහෙනම් අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරමු පුතාලා මූල්‍ය සමාගම් පිළිබඳව සහ කල්බදු සමාගම් පිළිබඳව. right අපි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු.